හොඳයි මේ වීඩියෝ මාලාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නියුක්ලියර් මැග්නටික් රෙසොනන්ස් එහෙම නැත්නම් NMR ස්පෙක්ට්‍රොස්කෝපි එක සම්බන්ධයෙන් කාබනික රසායන යෙදීම් සහ කොහොමද ස්පෙක්ට්‍රොස්කෝපි එකක් කියවගන්නේ කියන කාරණාව සම්බන්ධ සිද්ධාන්ත කරුණු. පළවෙනියටම NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට අපි ප්‍රධාන කරුණු හතරක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනිම එක තමයි different environments. අපිට කියවගන්න පුළුවන් වෙන්න ඕන different environments මොනවද තියෙන different environments organic molecule එක කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙන chemical shift එක කොයි වගේ chemical shift එකක්ද තියෙන්නේ 0.12 වගේ අගයන් පරාසය තුල කොයි ආකාරයකටද මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ සහ ව්‍යාප්ත වෙන්නේ මොන මූලධර්ම මතද ඒක රඳා පවතින්නේ කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට මේකේ අවධානය යොමු කරන්න ඕන කාරණාව තමයි integration pattern එක. integration pattern එක කියන්නේ height එක. කොච්චර height number of hydrogen ප්‍රමාණයක් අපි proton NMR එක ගත්තොත් කොච්චර උස ප්‍රමාණයකින් signal එක දක්වන්න ඕනේද කියන එක. අන්තිමට අපි මේකේ අවධානය යොමු කරන්න ඕනේ splitting pattern. n+1 rule එක කොහොමද දෙන්නේ සහ NMR ස්පෙක්ට්‍රොස්කෝපි එක n+1 rule එක පාවිච්චි කරලා කොහොමද splitting pattern හඳුනාගන්නේ. මේ කියන කරුණු හතර තමයි ප්‍රධාන වශයෙන් NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකක් කාබනික රසායන organic chemistry යටතේ සාකච්ඡා කරනකොට අපිට අවශ්‍ය වන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ දැන් අපි ගොඩක් වෙලාවට NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකක් පාවිච්චි කරන්නේ fixed radio frequency එකක් යටතේ. දැන් fixed radio frequency එකක් යටතේ තමයි NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකේ radio frequency එක fix තියාගෙන අපි කරන්නේ ගොඩක් වෙලාවට magnetic field එක change කරනවා. change external magnetic field. එතකොට දැන් මේ magnetic field එක වෙනස් කරනකොට මේ radio frequency එක absorb කරගන්නවා අදාළ අපි ටෙස්ට් ටියුබ් එකක් ගත්තොත් අපි චෙක් කරන sample එකේ තියෙන compound එකේ different nucleus එහෙම නැත්නම් different protons තියෙන අය වෙනස් තැන් වලින් absorbance දරනවා. ඒ කියන්නේ different environments තියෙන ඒවා different environments තියෙන nucleus absorb කරන radio frequency වෙනත් ස්ථානවලදී අපි කරා මේ chemical shift එකෙන් අඳුරගන්නේ දැන් එක් nucleus එකක් එක් තැනකදී absorb කරනකොට අනිත් nucleus එක තියෙන compound එක වෙනත් තැනකදී ඒ signal එක absorb කරනවා. එතකොට මේ signal එක absorb කිරීම සඳහා මේ radio frequency එක absorb කරන්න අපි හරි level එකේ external magnetic field එකක් මේකට දීලා තියෙන්න ඕනේ. එතකොට මේ දෙකම අවශ්‍යයි. මේ දෙකම මේකෙන් පස්සේ තමයි මේක දෙන්න ඕනේ. fixed radio frequency එකක් maintain කරන් යන ගමන් අපි external magnetic field එකක් ලබා දෙමින් විවිධ ස්ථානවල absorbance ලබාගෙන අපි මෙමගින් හඳුනා ගන්න උත්සාහ කරනවා අදාළ compound එකේ කොච්චර different environments තියෙනවද කොච්චර compounds ප්‍රමාණයක් අන්තර්ගත කියන කාරණා අඳුනා ගන්න විදිය තමයි මේකදී සාකච්ඡා වෙන්නේ. මේකේ ස්පෙක්ට්‍රොස්කෝපි එක පැත්ත මේ වීඩියෝ මාලාවේ සාකච්ඡා කරන්නේ ඒක ඉන්ස්ට්‍රුමන්ටේෂන් පැත්තට යන නිසා මේ වීඩියෝ මාලාවේ සාකච්ඡා කරන්නේ organic chemistry පැත්තේ different environments මේවා අඳුරා ගන්න විදිය. right. පළවෙනියටම අපි හිතමු දැන් මේ විදියට තියෙන අපිට computer print out එක එන විදියට ගත්තොත් මේ පැත්තේ තියෙන්නේ low magnetic field එක අපිට magnetic field එක ඊටාම පොඩි ස්ථානයක සිට වැඩි ස්ථානයක් දක්වා වැඩි කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ high magnetic field එක. එතකොට මේක chemical shift කියන unit එකෙන් තමයි අපි measure කරන්නේ. එතකොට දැන් අපි පළවෙනි උදාහරණය ගත්තොත් පළවෙනි මාතෘකාව යටතේ අපි පළවෙනියටම අවධානය යොමු කරන්නේ different environments කොහොමද හඳුනාගන්නේ කියලා. different environments. අපි උදාහරණ වලින් සාකච්ඡා කරමු. පළවෙනියටම දැන් උදාහරණයක් විදියට CH3 CH2 CH2 CH3 කියලා ගත්තොත් මේකේ proton NMR එකට අදාළව කොච්චර different environments වල hydrogen තියෙනවද? අපි දැන් මේ විදියට ගත්තොත් මෙතනදී පේනවා CH3 CH2 CH2 සහ CH3 තියෙන්නේ. එතකොට මේක දිහා බැලුවම අපිට පේනවා මේ A කියන හයිඩ්‍රජන් පරමාණු ටිකකින් එක environment එකක මේක symmetrical molecule එකක් බව අපිට බලපු ගමන් පේනවා. මේක symmetrical molecule එකක් බව බලපු ගමන් පේනවා. එතකොට මේකේ හරියටම එහා පැත්තට ගියොත් එහා පැත්තේ ඉන්න හයිඩ්‍රජන්ස්ලා ඉන්නේ එම environment එකේම තමයි. මේක තාම පැහැදිලිව පේනවා. හැබැයි මෙන්න මේ
ඊළඟට ඉන්න හයිඩ්‍රජන් දෙදෙනා ගත්තොත් ඊළඟට ඉන්න හයිඩ්‍රජන් දෙන්න ඉන්නේ වෙනත් එන්වයරන්මන්ට් එකක. හැබැයි මේ මොලිකියුල් එක සිමෙට්‍රිකල් මොලිකියුල් එකක් නිසා මේ හයිඩ්‍රජන් දෙන්නත් ඉන්නේ එකම එන්වයරන්මන්ට් එකේ. එතකොට අපිට පැහැදිලිවම පේනවා මෙයා ඉන්නේ A කියන එන්වයරන්මන්ට් එකේ කියලා ගත්තොත් මේක සිමෙට්‍රිකල් මොලිකියුල් එකක් නිසා එහා පැත්තේ CH3 ඉන්නේ ඒ එන්වයරන්මන්ට් එකේම තමයි. එතකොට මේ CH2 දෙන්න ඉන්නේ B කියන එන්වයරන්මන්ට්ස් දෙකේ. එතකොට අපිට බලපු ගමන් මේක ඉතාම පැහැදිලිව පේනවා මේක එන්වයරන්මන්ට්ස් දෙකක් විදියට තමයි NMR ස්පෙක්ට්‍රොස්කෝපි එක අඳුනගන්නේ. ඒ අනුව එයා සිග්නල්ස් දෙකක් දෙනවා. සිග්නල්ස් දෙකක් දෙනවා. ඒ කියන්නේ A සහ B පීක්ස් දෙකක් දෙනවා අනිවාර්යයෙන්ම. මෙහෙම පීක්ස් දෙකක් දෙනවා. අපිට කම්පියුටර් ප්‍රින්ට් එකේදී මොකද එන්වයරන්මන්ට්ස් දෙකක් නිසා. ඒතකොට මේ පීක්ස් ලකුණු කරනකොට මේක ඉන්ටර්ප්‍රිටේෂන් සහ ස්ප්ලිටින් පැටර්න් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒක ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. දැනට අපි කොච්චර සිග්නල්ස් ප්‍රමාණයක් ලබා දෙනවද කියන එක පිළිබඳව පමණක් අවධානය යොමු කරමු. පළවෙනි එකේදී දැන් ඔබට පේනවා සිග්නල්ස් දෙකක් ලබා දෙනවා. මොකද එන්වයරන්මන්ට්ස් දෙකක් නිසා. කෙලවරේ ඉන්න CH3 සහ මේ CH3 ඔබට පේනවා මේක සිමෙට්‍රිකල් මොලිකියුල් එකක්. ඒ නිසා එක එන්වයරන්මන්ට් එකක් සහ මැද ඉන්න කාබන් පරමාණු දෙක ඉන්නේ වෙනත් එන්වයරන්මන්ට් එක බව බලපු ගමන් පේනවා. රයිට්. දෙවෙනි උදාහරණයට යමු. දෙවෙනි උදාහරණය දැන් අපි මේ වගේ එකක් ගත්තොත් CH3 CH2 CH3 තාම පොඩි මොලිකියුල් එකක්. දැන් මේක බලපු ගමන් පේනවා මේකේ හරියටම සෙන්ටර් කාබන් කෙනෙක් ඉන්නවා. එතකොට මේ පැත්තේ ඉන්න හයිඩ්‍රජන් 3 දෙනා ගත්තොත් මේ පැත්තේ ඉන්න හයිඩ්‍රජන් 3 දෙනයි මේ පැත්තේ ඉන්න හයිඩ්‍රජන් 3 දෙනයි සමානයි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මැද ඉන්න එක්කෙනා වෙනත් එන්වයරන්මන්ට් එකක ඉන්නේ. මැද ඉන්න එක්කෙනා වෙනත් එන්වයරන්මන්ට් එකක ඉන්නේ. එතකොට අපිට පැහැදිලිවම මෙතන සිග්නල්ස් හම්බ වෙන්නේ. මෙතන සිග්නල්ස් හම්බ වෙන්නේ දෙකයි. මෙතන සිග්නල්ස් දෙකක් හම්බ වෙනවා. තුන්වෙනි උදාහරණයට ගියොත් CH3 CH2 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 CH3 දැන් මේ උදාහරණයට ගියාම ඔබට පේනවා මේකේ මෙතන තියෙනවා කාබන් පරමාණු 5ක්. කාබන් පරමාණු 5ක් තියෙනකොට කොහොමද මේක යෙදෙන විදිය බැලුවොත් දැන් මේ කෙලවරෙම ඉන්න එක්කෙනාට අපි A කියලා ගමු. මේ ඉන්න හයිඩ්‍රජන් 3 දෙනා ඉන්නේ A කියන එන්වයරන්මන්ට් එකේ. එතකොට දැන් යාට යාබද ඉන්න හයිඩ්‍රජන් දෙදෙනක් B එන්වයරන්මන්ට් එකේ ඉන්නවා කියලා ගමු. එතකොට දැන් අපි ඒ වගේම මේකේ අනිත් පැත්තට ගියාම දැන් ඔබට පේනවා මෙතන ඉන්න CH2 මෙන්න මෙතන ඉන්න CH2 තමයි මෙතන හරියටම සෙන්ට් එක වගේ රියැක්ට් වෙලා තියෙන්නේ. මොකද මෙයා සෙන්ට් එක විදියට ගත්තොත් ඔබට පේනවා එහා පැත්තේ ඉන්න එක්කෙනා එකම දුර ප්‍රමාණයෙන් තමයි එම CH2ට ළඟා වෙන්නේ. එතකොට අපිට පැහැදිලිවම පේනවා එහා පැත්තේ ඉන්න දෙන්න ඉන්නෙත් මෙහා පැත්තේ ඉන්න දෙන්න ඉන්න සිග්නල්ස් ඒ කියන්නේ එන්වයරන්මන්ට් එකේම තමයි. ඒ අනුව සිග්නල්ස් ලබා දෙනකොට A සිග්නල් එක සහ B සිග්නල් එකට අමතරව මෙතන C සිග්නල් එකක් ලබා දෙන්න ඕනේ. ඒ අනුව මේකේ පීක්ස් 3ක් අපිට හම්බ වෙන්න ඕනේ. මේකේ අපිට පීක්ස් 3ක් හම්බ වෙන්න ඕනේ පැහැදිලිවම. මොකද එන්වයරන්මන්ට්ස් විදියට ගත්තම කෙලවරේ ඉන්නේ A එන්වයරන්මන්ට් එකේ දෙන්නේ සහ ඊළඟට B එන්වයරන්මන්ට් එකේ දෙන්නේ මැද ඉන්න එක්කෙනා ඉන්නේ C එන්වයරන්මන්ට් එකේ පීක්ස් 3ක් අපිට ලබා දෙන්න ඕනේ. ඊළඟට අපි හතරවෙනි උදාහරණයට යමු. හතරවෙනි උදාහරණය මෙන්න මේ වගේ. රයිට්. මේ තියෙන සයික්ලෝහෙක්සේන්. ඒතර සයික්ලෝහෙක්සේන් වගේ එකක් කොහොමද NMR එක සිග්නල් දෙන්නේ? ඒතර මෙතනදී හිඩන් හයිඩ්‍රජන්ස් අපි ඇඳගමු. මෙතන හිඩන් හයිඩ්‍රජන්ස් මේ වගේ හයිඩ්‍රජන් ගොඩක් මේකේ ඉන්නවා. හයිඩ්‍රජන්ස් ගොඩක් මේකේ ඉන්නවා. එතකොට මේ හයිඩ්‍රජන්ස් ඔක්කොම ඉන්නේ එකම එන්වයරන්මන්ට් එකේ. මොකද මේක බැලුව ගමන් පේනවා සියලුම හයිඩ්‍රජන් පරමාණු එකම එන්වයරන්මන්ට් එකේ සිටින බව. එතකොට මේ වගේ එකක් දැක්ක ගමන් මතක තියාගන්න ඕනේ මේකෙන් එක පීක් එකයි දෙන්නේ. මේකෙන් අනිවාර්යයෙන්ම දෙන්නේ එකම පීක් එක. හොඳයි. තව උදාහරණයකට යමු. අපි හිතමු මේ වගේ අවස්ථාවක් ගත්තොත් මෙතන ඉන්නවා ෆ්ලුවරින්. මෙතනත් ඉන්නවා ෆ්ලුවරින්. මෙතන දැන් ඔබ වීඩියෝ එක පෝස් කරලා number of peaks ගන්න හොයන්න. එතකොට මෙතනදී හයිඩ්‍රජන් පරමාණු දෙකක් මෙතන ඉන්නවා. මෙතනත් ඉන්නවා හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මෙතනත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉන්නවා. මෙතනත් හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මෙතනත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඉන්නවා. ඒතර මේක බලපු ගමන් පේනවා මේ අතින් ගත්තොත් මෙයා එක එන්වයරන්මන්ට් එකක ඉන්නවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් ෆ්ලුවරින්ට මෙයා ආසන්නයි. ඒ වගේම ඒ එන්වයරන්මන්ට් එකම සිමෙට්‍රිකලි මේ පැත්තට බැලුවම මෙයත් ඉන්නේ එම එන්වයරන්මන්ට් එකේම තමයි. ඒ කියන එන්වයරන්මන්ට් එකේම තමයි. ඒතර පහළට ගියාම පහළින් එක්කෙනා B එන්වයරන්මන්ට් එක කියලා ගත්තොත් අපිට වම් පැත්තත් ඒ හා සමාන සමමිතික අවස්ථාවක් තියෙන නිසා මෙයත් B එන්වයරන්මන්ට් එකේ කියලා සලකන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ පැරාස්ථානයේ ඉන්න හයිඩ්‍රජන් දෙන ෆ්ලුවරින් ස්ථානයට හරියටම පැරාස්ථානයේ ඉන්න හයිඩ්‍රජන් දෙදෙනා ඉන්නේ හරියටම වෙනත් එන්වයරන්මන්ට් එකක. ඒ දෙදෙනාම අපි C එන්වයරන්මන්ට් එකේ ඉන්නවා කියලා ගමු. මොකද එකම කාබන්ට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා සේම් කනෙක්ටිවිටි තියෙන්නේ. හැබැයි පීක්ස් තුනක් දෙනවා
NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකේ මොකද පීක්ස් 3ක් දෙන්නේ එන්වයරන්මන්ට්ස් 3ක ඉන්න නිසා. පීක්ස් 3ක් අපිට ලබා දෙනවා. හොඳයි. ඊළඟට අපි එකක් ගියොත් 6 වෙනි උදාහරණයට. 6 වෙනි උදාහරණය මම මේ විදිහට දෙන්නම්. මෙතන තියනවා කියලා හිතන්න CH3, මෙතන CH2, මෙතන CH2, මෙතන F කෙනෙක් ඉන්නවා. හරි. දැන් මේකේ අපි මුලින්ම number of peaks ගන්න. NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකේ peaks කීයක් දෙනවද කියලා බැලුවොත් දැන් මේක බලපු ගමන් පේනවා මෙතන ඉන්න හයිඩ්‍රජන් 3 දෙනා ඉන්නේ ඈතින්. මෙතන තව හයිඩ්‍රජන් 2 දෙනෙකු ඉන්නවා. මෙතනත් හයිඩ්‍රජන් 2 දෙනෙක් එක්ක ෆ්ලුවරින් පරමාණුවක් ඉන්නවා. ඒතර දැන් මේක බලපු ගමන් ඔබට පේනවා මේ කෙළවරේ ඉන්න අය එක එන්වයරන්මන්ට් එකක ඉන්නවා කියලා ගන්න පුළුවන්. මොකද ඒක ෆ්ලුවරින්ට ගොඩාක් ඈතින් ඉන්නේ. එතකොට ෆ්ලුවරින්ට ගත්තොත් මෙයා ගොඩාක් ඈතින් ඉන්නේ. ඒ නිසා එක එන්වයරන්මන්ට් එකක ඉන්නේ. එතකොට දැන් මැද ඉන්න හයිඩ්‍රජන් දෙන්න ඉන්නේ B කියන එන්වයරන්මන්ට් එකේ. ඒතර මොකද ෆ්ලුවරින්ට ටිකක් ආසන්නයි Aට සාපේක්ෂව. නමුත් කෙළවරේ ඉන්න හයිඩ්‍රජන් දෙන්න ඉතාම ආසන්නයේ ඉන්නේ. අපි මේක ගොඩාක් ඩීෂීල්ඩඩ් කියලා කියනවා මේ වගේ අවස්ථාවකදී. ඒ කියන්නේ කෙමිකල් ෂිෆ්ට් එක පැත්තෙන් ගොඩාක් ලෝ මැග්නටික් ෆීල්ඩ් එක පැත්තට තමයි බර වෙන්නේ. ඒක ඉස්සරහට කතා කරනවා. මේ තියෙන එතකොට එන්වයරන්මන්ට්ස් 3ක්. එතකොට මෙයත් අපිට පැහැදිලිවම පේනවා කෙළවරේ ඉන්න කාබන් ඉන්න එක එන්වයරන්මන්ට් එකක, මැද ඉන්න එක්කෙනා ඉන්නේ B කියන එන්වයරන්මන්ට් එකේ, ෆ්ලුවරින්ට ආසන්න ඉන්න එක්කෙනා ඉන්නේ C එන්වයරන්මන්ට් එකේ. එතකොට මේක පීක්ස් 3ක් අපිට ලබා දෙනවා. NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකට දැම්මහම මෙයා පීක්ස් 3ක් අපිට ලබා දෙනවා. right. මේ 7 වෙනි උදාහරණයට ගියොත් මේ වගේ එකක් ගත්තොත් දැන් මේ වගේ එකක අපිට පැහැදිලිවම පේනවා දැන් මෙතන ඉන්න CH3 කෙනෙක්, මෙතන CH2 කෙනෙක්, මෙතන ඉන්නේ CH2 කෙනෙක් අපි යන්දොත් එහෙම මෙතන ඉන්නේ හයිඩ්‍රජන් කෙනෙක්, මෙතනත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මෙතනත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා, මෙතනත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මෙතන ඉන්නේ හයිඩ්‍රජන්ලා 3 දෙනෙක්. ඒතර මෙතනත් ඉන්නවා හයිඩ්‍රජන් 2 දෙනෙක් ඇත්තටම. මෙතනත් හයිඩ්‍රජන් 2 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් මේකේ එන්වයරන්මන්ට්ස් අපි බැලුවම මේකේ එන්වයරන්මන්ට්ස් බෙදලා යන්නේ මෙයා ඉන්නේ එක එන්වයරන්මන්ට් එක අපි කියමු. එතකොට මෙයා B කියන එන්වයරන්මන්ට් එකේ ඉන්නේ. මොකද NH2 ට ඉතා ආසන්නයෙන් ඉන්නේ. එතකොට එයා වෙනත් එන්වයරන්මන්ට් එකක. එතකොට ඊළඟට ඉන්න හයිඩ්‍රජන් පරමාණු දෙක ගත්තොත් ඒක අපි C කියන එන්වයරන්මන්ට් එකේ ගමු. මොකද NH2 ට එකක් ඇරලා තමයි ලැබිලා තියෙන්නේ. මෙයා ඊටාම කෙළවරේ ඉන්නේ. කෙළවරේ ඉන්න නිසා එයා වෙනත් එන්වයරන්මන්ට් එකක ඉන්නේ. එතකොට මේ හයිඩ්‍රජන් 3 දෙනාම ඉන්නේ D කියන එන්වයරන්මන්ට් එකේ. ඒ අනුව මෙයා අපිට අනිවාර්යයෙන්ම පීක්ස් 4ක් ලබා දෙන්න ඕනේ. මෙයා අපිට පීක්ස් 4ක් ලබා දෙන්න ඕනේ. NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකට දැම්මම මෙයා පීක්ස් 4ක් ලබා දෙනවා. 8 වෙනි එකට ගියාම 8 වෙනි එක අපි මෙහෙම අන්දොත් නයිට්‍රජන් ඉන්නවා, මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. right මේ වගේ ගත්තොත් මෙතනදී ඔබට පේනවා මේ වගේ අවස්ථාවකදී වීඩියෝ එක පෝස්ට් කරලා number of peaks ගන්න බලන්න. මෙතන ඉන්න A මෙයා A කියලා ගමු. මෙතන හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා, hidden හයිඩ්‍රජන් දෙදෙනෙක් මේ වගේ අඳ ගන්න පුළුවන්. එතකොට මෙතනත් හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉන්නවා, මෙතනත් හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉන්නවා. මෙතනත් හයිඩ්‍රජන් කෙනෙක් වෙනම ඉන්නවා. එතකොට මෙයා A peak එකේ ඉන්නවා කියලා ගත්තොත් මෙයා B. මේ පැත්තෙන් symmetrically අපිට පේනවා මෙයාත් ඉන්නේ A peak එකේමයි. එතකොට මෙයාත් ඉන්නේ B peak එකේමයි කියලා ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව තවත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මේ ප්‍රෝටෝන් එකත් අපි දන්නවා NMR එකේ සිග්නල් එකක් ලබා දෙන්න ඕනේ. එතකොට එයා ඉන්නේ C කියන peak එකේ. එතකොට අපිට පේනවා මේකෙන් 3 peaks අපිට ලබා දෙනවා. right. ඒ වගේම අපිට තව උදාහරණයක් ගන්න පුළුවන්. 9 වෙනි උදාහරණයට ගියොත් මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් මේ අවස්ථාවේදී ඔබට පේනවා දැන් මේ කෙළවරම ඉන්න එක්කෙනා ඉන්නේ CH3. මෙයා කෙළවරම ඉන්නේ CH3 කෙනෙක් නේ. මෙතන ඉන්නේ CH2, මෙතනත් CH2, මෙතනත් CH2, මෙතන CH3. දැන් මේක බැලුව ගමන් පේනවා මේකේ එන්වයරන්මන්ට්ස් අපි හොයාගන්න ඕන වුණොත් මෙතන හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉන්නවා, මෙතනත් හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉන්නවා, මෙතනත් හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉන්නවා, මෙතනත් හයිඩ්‍රජන් 3 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් මේක බලපුවම මම පේනවා මේක සිමෙට්‍රිකල් මොලිකියුල් එකක් නෙමෙයි. මොකද මේකට හේතුව දකුණු අත පැත්තේ කාබන් චේන් එක කාබන් පරමාණු 3කට දීර්ඝ වෙලා තියෙනවා. වම් පැත්තේ කාබන් චේන් එක කාබන් පරමාණු 2කට දීර්ඝ වෙලා තියෙනවා. ඒතර අපිට බැලුව ගමන් පේනවා මෙයා එක එන්වයරන්මන්ට් එකක් කියලා ගත්තොත් A කියලා ගත්තොත් ඒක සිමෙට්‍රිකලි මේ පැත්තට සමාන වෙන්නේ නැහැ. දැන් මේ වගේ උදාහරණයකදී වගේ නෙමෙයි. මේ වගේ උදාහරණයකදී මේ දෙන්න එක එන්වයරන්මන්ට් එකේ කියලා ගන්න පුළුවන්. මොකද ඒක සිමෙට්‍රිකල්. මොකද කාබන් චේන් එක දෙපැත්තෙම ගිහලා තියෙන එකම ප්‍රමාණය. හැබැයි දැන් මෙතනදී අපිට පේනවා කාබන් චේන් එකේ දිග ප්‍රමාණ වෙනස්. ඒතකොට මෙයා A කියලා ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඉන්න එක්කෙනා වෙනත් එන්වයරන්මන්ට් එකක ඉන්නේ B. හරි? ඒතකොට NMR ස්පෙක්ට්‍රොස්කෝපි එක මෙයා එන්වයරන්මන්ට් දෙකක කියලා අඳුරගන්නේ. ඒතකොට මෙයා ඉන්නේ C කියන එන්වයරන්මන්ට් එකේ.
එතකොට දැන් ඔබට පේනවා මෙන්න මෙයා ඉන්නේ D environment එකේ. right? A B C D. එතකොට ඊට අමතරව ඔබ තේරුම් ගන්න ඕන ඊළඟ කාරණාව තමයි මෙතන ඉන්න හයිඩ්‍රජන් දෙදෙනා. දැන් මේක නිකන් බලපු ගමන් පේන්නේ නිකන් D ට සමානයි වගේ. නමුත් ඒක D ට සමානතාවයක් නැහැ. මොකද ඒකට හේතුව D ට යාබදව මේ පැත්තේ CH2 කෙනෙක්ට සම්බන්ධ වෙලා තමයි CH3 කෙනෙක්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ පැත්තෙන් ගත්තොත් NH2 කෙලින්ම CH3 ට ඩිරෙක්ට් කනෙක්ට් වෙලා තියෙනවා. ඒතර එහෙම ගත්තාම මේක එන්වයරන්මන්ට් එක වෙනස්. එතකොට ඒ අනුව NMR ස්පෙක්ට්‍රොස්කෝපි එක මෙයා වෙනත් එන්වයරන්මන්ට් එකකින් හයිඩ්‍රජන් කෙනෙක් විදිහට තමයි අඳුරගන්නේ. ඉතින් එහෙම ගත්තාම අපිට පේනවා මේක ABCDE විදිහට පීක්ස් 5ක් අපිට ලබා දෙනවා. පීක්ස් 5ක් අපිට ලබා දෙනවා.